එන්න අය. මොකද මේ කරන්නේ? නිකන් ඉන්න වෙලේ ඉඳගෙන මේ ඇවිල්ලා ඉරට ටිකක් සුද්ධ කර කර හිටියා. ඉරට? ඇයි මොකෝ ඉරට සුද්ධ කරන්න හේතුනේ? ඈ? අම්මලි එඳේ ඉන්න. ආ. ඒකින්ද ආවෙ ඉතින් දොර කොට ඇවිල්ලා. කොහමද ආවේ? උස්සන් ආවේ. උස්සන් ආවේ? ඔව්. ආ. ඉරට ටිකක් සුද්ධ කළා හරි කීයක් හරි හොයාගන්න. දැන් සල්ලි තියනව නේද? නෑ. ඈ? දැන් කොහමද රෝගී තත්ත්වේ? දැන් ටිකක් හොඳයි මතේ. තුවාල එහෙම වෙයිල්ල දැන් පොඩ්ඩක්. තුවාල එහෙම දැන් පොඩ්ඩක් වෙයිල්ල තියෙන්නේ. මම දුවමත් වෙන පඩි. නවාරු කරන්නේ. මාත් ඉස්පිරිතාලේ මාත්. අති කන්දේ ඇවිල්ලා. පේන්නේ මේ මැස්සෝ ඉන්නද යා? කොහොම අම්මා මේ මැස්සෝ නම් අඩු වෙන්නේ නැහැ මහත්තයා මම අර මොටින් හේකුත් දෙනාලා ගැහුවා අඩු වෙන්නේ නැහැ අනේ මන්ද මේක අඩු කරන්නේ අඩු වෙන්නේ නැහැ මැස්සෝ නම්. අම්මා හාන්සේ කතා කරන්නේ කොහොමද? හාන්සේ. පෑන් එකක් බෙඩේ පවුඩර් එක ගා. ඒක කවුද ලියලා දුන්නේ? ඉස්පිරිතාලේ නියලා දුන්නේ ගේන්නේ ලියලා දුන්නේ. ස්ප්‍රේ එකක් ගන්න පුළුවන් කියලා එහෙම ඇහුවද මොකුත්? නෑ නෑ කිව්වේ නැහැ ගන්න පුළුවන්. අර පුතේ කිව්වේ මෙන්න මේ කුඩු එක දාන්න මහත්තයා. කුඩු එක මෙන්න මේ දැල තමයි දාන්නේ දැන් දැල ඉවරයි. දැලක් ඉවරයි නේ. ඔව්. ඒක ගන්න කොහොමද? ගන්නේ පාමසින් තමයි ගන්නේ මේ. බල ගණන් යනවා කියෝකද නේ? දැනනකො ඕකයි පොඩ්ඩක් ගන්න. මේ ජොබ්යක් කරේ නැහනේ. කරා ආතර බැංකු වැඩ කරා. තමයි හිටියේ. වරයි හිටියේ. අසරුව. දැන් යාළුවෝ එහෙම එනවද බලන්න නැහැ. ආ. පුතේ shopping එකක් දෙන්න මේ ටික දාන්න පොඩි පිස්සුත් එක. ඔකේ මේ වහන්න නැද්ද මොකකින් හරි? ඒ. තුවාලේ. වහලා තිබුණේ මම ඔය ඊයේ නාවල ඔය ගැලෙව්වා සේම. ඕ මෙහෙම මෙන්න මෙහෙම අත ගන්න නැහැ. වැරදි සම්පූර්ණයි. ඒ කියන්නේ විස බීජ සම්පූර්ණ කොහේ හරි ඉඳලානේ යාවේ. ඔව්. දැන් අම්මා ආවේ කඩේ ගිහිල්ලානේ. ඔව්. දැන් ඉතින් ඔහොම අල්ලනමයි. මේ තුවාලයක් තියෙන එකටනේ දාන්නේ ඕක. ඒක නිකන් ඔය මෙයාගේද මේ රෙදි මං කියලා තියෙන මේ කොහොම අයින් කරන්න කියලා. එයාගේ මීය හොදලා ගෙනත් ඉව ගේ ඇතුලේ නැහැ. ඔය අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරා. මේ හාල් හට්ටියත් මේකේ. ඉතින් අපි මේක පිරිසිදු කරලා දුන්නේ මේ වගේ නල්ලා දාලා එහෙන්. මෙහෙම කරන්න නෙවෙයිනේ අපි කරදේ මේ මොකටද ඉරට මුට්ටි කෙනලා මේකේ තියලා තියෙන්නේ. ඒකනේ. ඉතින් ඕවා මේක පිරිසිදු කරලා ඒකට රෝගියාට අවශ්‍ය විදියට තමයි අපි මෙතන හදලා දීලා තියෙන්නේ. දැන් මෙතන ගෙනල්ලාම බලන්නකෝ. ඉතින් කොහොමද මුක් කරන්නේ? උඩ දානකොට සෝදාන්නේ මොකෙන්ද? ඈ? උඩ දාන්න ඉස්සෙල්ලා සෝදාන්නේ. දාන්න මෙහෙන්නේ ඉස්පිරිතාලෙන් දාන්න බෑ. ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න. ඉස්පිරිතාලේ. දැන් ඔයා මොකද්ද මෙහෙ දානවා කිව්වේ බෙහෙතක්? මෙහෙ මොකුත් දාන්න එහෙම නැහැ. මොකුත් දාන්න. මෙහෙ මොකුත් දාන්න නැහැ. මම ඉතින් එක්කන් යනකොට පිරිසුදු කරලා එක්කන් එන කියලා තියෙනවා. ඔව්. උඩක් තිබ්බ තුවාලේ දැන් අඩුවේ ඔය විදියට. දැන් තුවාලේ උඹක් අඩුයි. දැන් නැගිටින්න කියන්න බෑ මොකුත්. නැගිටින්න කියන්නේ බෑ තාම. නැගිටිනකොට මේ කකුල නැවෙනවා. දැන් අර අතන ඒ කට්ටිය බලන්නේ හොයන්නේ නැද්ද? ඒ කට්ටිය නෑ හොයන්නේ බලන්න. ඒකත් තියෙන්නේ. එතනින් ඉවරයි. ගහේ නගපු කට්ටිය ඉන්නේ. දැන් එන්න කවුරුවක් මම ඊයේ කතා කරා මම කෝ මේ ඔයගොල්ලෝ මොකක්ද කරන්නේ සල්ලි කීයක්වත් දෙන්නේ නැද්ද ඇහුවා. ඔව්. නැහැ මොකුත් කියන්නේ උන් රණ්ඩුවටමයි එන්නේ. ඔව්. රණ්ඩුවට එන්නේ. එයාලා කියනවා උන් එයාලා කියනවා මේ මම කියන්නේ නැහැ කියලා. මම මේ කරපු හින්දා මම මෙහෙම ඔය මහත්තයා ඇවිල්ලා මට මේව කරානේ. උදව් කරා හින්දා. ඔව් ඊට පස්සේ ඒවා කිව්වේ නැහැ කියලා මට කෑ ගහනවා. මේ මේක මාසෙන් මාස දැන් කොච්චර කල් වෙනවද ඕකට? මේ
පෙරිසා පෙරිස දාන්න. පාටම කෝය වතුර හැම බොනවද? ඔව්. අඟපත හොදගෙන නානම හැමදාම. ඔව්. මං ඊයේ නෑ කිල්ටු රඳුන් අදින්න නැතුව. ඊයේ තමයි තුවාලේ ගැලෙව්වේ. අර දවස් 3ක් තියන්නේ කියලා තියෙන දැල දැම්මම පස්සේ. තියන්නේ කිව්ව දවස් 3ක් විතර. 3ක් නැත්තම් දැන් දල අයින් කරාට පස්සේ අද ප්‍රතිකාර කරන්න එපා. බෙහෙත් එන්නේ කිව්ව දවස් 5කින්. ආයි බදා දෙන්න. තියෙන්නේ දැන් ඕක දැන් නිරාවරණය වෙලානේ තියෙන්නේ තුවාලේ. ඕකට ප්‍රතිකාර කරන්න එපා නේද? බදා දෙකක් එනගෙනවා. ආයි බදා දෙකන් එන්නේ. බදාද එච්චන් එන්නේ දුකට ඉතින් ඕක ආවරණයක් නැහැ. ආවරණයක් නැහැනේ. දැන් ওই ටික ඇති සාමාන්‍ය වෙලාව. ඔව්. යම් කිසි විස බීජයක් ගන්නවා. ගන්නව නා. ඒ දවස් 5කින් එන්නේ කිව්ව ඇඳිලි නීතිය ඒවා ඔක්කොම පටලැවුණානේ. නෑ බෙහෙත් දාන්නේ නෙමෙයි දවස් බෙහෙත් දාන්නේ නේ කිව්ව දවස් එහෙම 5කින්. අංගොන් නෑ දිරීජිය තිබුණා කියලා මෙයා දැන් ඕක ආවරණයක් නැත්තේ. ආතාන්න එක තමයි. දැන් ඔය සම්ම කියන්නේ ඔක්කොම ගෑවෙනවා. ඔය මැස්සයි කියන එක විස බීජ කියන එකනේ උ. ඔව්. ඒතකොට තව තව එන්න වැඩි වෙනවා ඕක. එතන මේ බෙහෙත් දාන තන මහත්තයා කිව්ව දවස් 5කින් එන්නේ කියලා. අර එහෙම තුවාලේ එහෙම ගඳක් වගේ එහෙම ආවොත් ඊට කලින් වගේ එන්නේ කිව්ව නැත්තම් දවස් 5කින් තමයි එන්නේ. දැන් ඉස්ම බේරනවා අඩුයි. එහෙම මුකුත් නෑ දැන්. ඕක ඉක්මනින්ම ගොඩ දා ගන්න පුළුවන්. අර ස්ප්‍රේ එක හැබැයි බර ගානක් වෙනවා ස්ප්‍රේ එක. ඔය ඒකයි මම මහත්තයලා අරන් දෙනවා නම් ඕක මේ ඉක්මනින් ගොඩ දා ගන්න පුළුවන්. හරි. හරි. අපි උත්සාහයක් දරනවා. මොකද ඇත්තටම මේ අපි එදා සිංහල වෙද මහත්තයට ගෙනහිල්ලත් විශාල මුදලක් මෙයාට වැය වුණා. එයා බොන ඔය පිටි ආ එක එහෙම කෝ පිටියෙක් කෝ? මේ පිටියක මේ අදු දෙත් දාලා දුන්නා. හා. මේවට අති විශාල මුදලක් ගියා. අදු දෙත් පිටියකට දාලා දුන්නා මම. හා. ඔය ඉතින් අඩු වෙලා නැහැනේ මෙච්චර. තේ හැන්දානේ දාන්න කියලා. තේ හන්ද. තව මොන හරි මේ තව දුන්න නේද? තව ගොඩාරියක් දුන්න බෙහෙත් වර්ග. ඔය බලන්නකො අම්ම ඔය බෙහෙත් දාපු තැන් බලන්නකො. ඉතින් ඕව රෙදි උඩ ඕක දාලා පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන මෙයාගේ බෙහෙත් ටික තියලා ඒක පාවිච්චි කරන්නේ නැද්ද? මොනවා මේ කොහොමද කරින්නකො? මෙයා ගුලියක් නේ හදන්න තියෙන්නේ. මේ පුස්කාල වගේ නෙමකෝ. ඈ ඒක තියෙන හින්ද වෙන්නේ නැති මහත්තයා මේ තෙල් මහත් තෙල්නේ තියෙන මේක ඒක මොකද්ද කරන්න කිව්වේ? ගුලියක් කන්නකෝ 10 විතර දැන් උදේ 10ට විතර තේ හැන්දෙන් තේ හැන්දි භාගයක් කන්න. ගුලියක් හදා කන්න තියෙන්නේ. තව එකක් දීලා ඉතින් ඔය බලන්නකො බෙහෙත් තියෙන තැන්. කො අනිත් එක්කෝ. මේ තියෙන බෙහෙත් තෙල් එකයි තෙල් ටිකක් ඊයේ නම් ගෑව මම කකුල් වල. තෙල් එක දීලා ඉතින් සියලුම බෙහෙත් ටික අපි අරන් දුන්නේ එදා. මේක නම් බිව්වේ නැහැ මහත්තයා මේක බොන විදිය මේ කිව්වා ඉතින් ඒක නම් බිව්වේ නැහැ මේ. ඒ ඔය බොන විදිය කියලා තියෙන්නේ. රැට තේ හැන්දක් දාලා බොන්න කියලා. තේ හැන්දක් බොන්න මේ කන්නනේ තියෙන්නේ. තේ හැන්දක් රැට තේ හැන්දකින් ඒ කියන්නේ මොකක් හරි කෑමට හරි මොකක් හරි ඒකට පාවිච්චි කරන්න කියලා කියන්නේ. කොහොම හරි ශරීරයට මේක යන්න ඕනේ කියන කාරණේ කියන්නේ එතන. මේක තමයි බිව්වේ නැත්තේ. අනිත් එක නම් මම බිව්වා. දැන් ඕක ඔයව ප්‍රතිකාර කරනවා කියන්නේ ක්‍රමානුකූලව ඕක ඔය තියෙන මේවා ටික හැදෙන්නේ. ඔය ස්නායු වැඩ කරන්න නැති ඒවා ඒවට ශක්තියක් වෙන කෝ තෙල් ගෑවද? තෙල් ඊයේ නම් ගෑව අද ගෑවේ. අන්න ඒකනේ ඉතින්. අර ඒව නිසි විදියට කරන්න නැති මේ ප්‍රශ්නේ. ඒක වෙලා තියෙන කවුරුත් නැහැනේ ඉතින් මෙයාත් ඇවිදිනවනේ නේ. ඔව් ඉතින් මම ළඟ විදින්න නෑ මහත්තයා මම ඉතින් ගෙදර ඉතින් වැඩ කරන්නේ මන්නේ. තාත්තගේ වැඩයි නේ. තාත්තගේ වැඩ ඔක්කොම කරන්න ඕනනේ මම. නෑ ඔක්කොම කරවුණත් නම් මෙයා ගොඩ දාන්න නම් මේ කියන දේවල් ටික කරන්න ඕන. අපි දැන් කොච්චර සල්ලි වියදම් කරලා ඔයාලට මේව කරත් නැහැ. ඔයා හරියට මේ වැඩේ කරන්නේ නැත්තම්. දැන් ඕක කාඩ්බෝඩ් පෙට්ටි එක දාලා පිරිසිදුව තියාගන්න. කාඩ්බෝඩ් පෙට්ටිය අරගෙන දාලා එයාගේ වැඩ ටික පිරිසිදු දාන්න. දැන් මේ යා මෙට්ට වැඩ කරන්නේ නැද්ද? වැඩ කරන්න. එයා මෙත් මම උදේ ඊයේ හැන්දෑව උලම් උඩම් දැස්සෙව ගහලා ඉන්න අමාරු පොන්දේ. ඕන්න ගහන්න. පොන්දේ තුවාලේ විදෙන ගහලා තියෙන ගහලා ඉන්නකොට අර පිම්බිල මේ වගේ වගේ මේ කරේ මෙයා වෙනුවෙන් වෙන කායකවත් වෙනුවෙන් නෙමෙයි. තේරෙනවද මේ හැමදාම ඇවිල්ලා අපේ ලේකෝප වෙන එක තමයි වෙන්නේ. මොකද වාට ආදරේ හින්දා තමයි අපි මේ ඔක්කොම කරලා තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා මේ වැඩේ තේරුම් ගන්න. ඔය දැන් අපි එදා කිව්වා කරාපිටි යන්න කියලා කිව්වේ හොඳම තීරණය. ඔයාලා කරේ නැහැ. තේරෙනවද? ඒ නොකරත් අපිට අපි යම් ආකාරයක මේකත් එක්ක හිටපු හින්දා තමයි අදත් ආවේ අපි. මේ මහත්යත් එකතු කරගෙන. මොකද මේ මහත්යාවේ මේ නිරන්තරයෙන් බලලා හොයලා ප්‍රතිකාර කරන්න ඕනකම එක තමයි අපි මේ කරන්නේ. මේ
ඒ නිසා ඒක තේරුම් ගන්න. දැන් ඇත්තටම මොකද්ද මෙයාගේ තත්ත්වය? තත්ත්වය කියලා මේව කරන්න පුළුවන්ද අපිට? පුළුවන් මේ දැන් ප්‍රශ්නේ තියෙන දැන් බෙහෙත් දැමීමත් එක්කම වාගේ ඔය කකුල් වල තියෙන ඒවා ව්‍යායාම එහෙම කරනවද? ඇඳේ ඉඳලා මම කරනවා. ඇඟිලි එහෙම නවන කකුල් දිගාරනවා මේව කරනවා. ඒක කරනවා. මේ තුවාලේ නම් ගොඩ දාගන්න පුළුවන්. ඒ කියන්නේ මහත්යලගේ උත්සාහය තියෙන්න ඕන. ඔයාට දෙන බෙහෙත මිලයි. නෑ ස්ප්‍රේ එකක් තියෙන පොලිබැග් තියෙන එක ડોක්ටර්ගේ නම අහනවා පැහැදිලිව. ඒක දුන්නොත් ඔයාට ගොඩ එන්න පුළුවන් ඉක්මනින්ම. ඊට පස්සේදී ඔයා මේ අර අවිදින එකේ ප්‍රශ්නේ දෙවෙනි වතාවට මේව කරන්න වෙනවා. ඉස්සෙල්ලා තුවාලේ හොඳ කරගන්න බෑ. තුවාලේ තියෙද්දි කොහාටවත් එක යන්න බෑනේ ඔයා. ඒකයි. එක ගිය අපි තුවාල තීදිනේ එක ගියම හතේ බෙහෙත් දාන්න බෙහෙත් බඳින්න ගන්න කියලා. මෙයාට කරාපිටි යන්න කියලා අපි සල්ලි දුන්නා. මෙයාට වීල් එකට අපි වෙනම සල්ලි දුන්නා. මේ හැම දෙයක්ම කළා මේ මිනිස්සුන්ට අපි කිව්වා මෙයාව ගිහින් නතර කරන්න කියලා. මේක තමයි හොඳම ඩිසිෂන් එක කියලා. ඉතින් මේ මිනිස්සු එකක් කරේ නැහැ. ඉතින් ඒ නිසා අපි කොච්චර ගැටලු තිබුණත් මෙයාගේ ජීවිතේ මෙයාට කවුරුත් නැහැනේ ඇත්තම කතන්දරේ. මෙයාට අම්මා තාත්තා නැහැ කවුරුත් නැහැ. නමුත් අපිට හදවත් තියෙන මිනිස්සු විදියට අපිට පිටු පාන්න බෑ. ලෙමනේ අම්මා කෙනෙක් කතා කරලා කිව්වා මහත්තයෝ වඳින්න ගිහිල්ලා මෙයාට ප්‍රතිකාර කරන මේක හදන්න කියලා. ඉතින් ඒ වගේ අපිත් එක්ක බැඳිච්ච මිනිස්සු ඉන්නවා. දැන් වාට මේ ප්‍රතිකාර වෙනුවෙන් ඇත්තටම විශාල විදියට අපි උත්සාහ ගත්තා වගේ ජීවිතේ බේරන්න. වෙන දෙයක් නෙමෙයි. ජීවිතේ බේරන්න තමයි අපි උත්සාහ ගත්තේ. ඉතින් ඔයාලගේ පැත්තෙන් ලැබෙන සහයෝගය ඉතාම මදි. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ වුණත් අපි කල්පනා කරා කොහොම හරි මෙයාගේ පළවෙනියෙන් තුවාලේ හොඳ කරන්න ඕනේ කියලා. හින්දා තමයි ඇත්තටම මේ මහත්යත් එකතු කරගෙන ඇවිල්ලා අපේ තිලක් මහත්තයා සම්බන්ධ කරගෙන මේ කටයුත්ත කරන්නේ. හරි ඒ හින්දා පළවෙනියෙන් අපි හිතන්නේ දවසක් හරි මේක ප්‍රතිකාර මේ කියන්නේ තුවාලෙට බෙහෙත් දාන්න අවශ්‍යයි කියන එක මට හිතෙනවා. දවසක් හරි දවසක දැම්මොත් ඉක්මනින් ගොඩ එන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ තුවාලේ හොඳ කරගන්න එපා. පළවෙනියෙන් ඊට පස්සේ කරන දේක් ඊට පස්සේ කරන්නේ. ඔව්. දැන් ව්‍යායාමංශයට ඔයා යොමු කරාද? කඹුරු කමුවේදී. ඒක කරාද? දැන් කරනවද? ගෙදරදී කවුද කරන්නේ? ඔයාම කරන්නේ මෙයා. කියලා අල්ලගෙන නැගිට්ටම මට තනියෙන් අර බෑ. කවුරු හරි මම පුතා ආවයි එක්ක පස්සේ ගමට මේ අල්ලගෙන නැගිට්ටෝ ගන්න. මේක පණ නෑ නේද? නෑ. මේක පණ නෑ නේද? නෑ. ඒක එහෙම රිදෙනව දැන් අර. මේවා නිකම්ම නේ තියෙන්නේ. ඔව්. කිසිම පණක් නැහැ ඒවට. ඒවා පණ නෑ මොකුත්. අත් දෙක තියෙනව නේ? අත් දෙක තියෙනවා. අත් දෙකට පණ තියෙන කකුල් දෙකටම පණ නැහැ. නෑ. මේක ටිකක් තියෙනවා. මේක උස්ස ගන්න ඒවා මේක කරගන්න හැකි. මේ උස්සන්න එහෙම කරන්න හැකි මට ටිකක්. පුටුවේ එහෙම ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට කකුල එහෙම මේක උස්සන්න පුළුවන් මේක බෑ. මේක නිකන් තද වෙලා වගේ තියෙන කකුල. මේක දැන් මෙහෙම තියෙනකොට මට දැනෙනවා කකුල නැවිලායි කියලා තියෙන්නේ. මම කිව්වා හිටවන්න කියලා. දැන් හිටවා ගන්න කෙන කාරණේ දැන් මාස 11කට වැඩි මහත්තයා. 11ක වෙද්දිත් මෙයාලට බැරුණා මේ තුවාල තුන හොඳ කරගන්න. තවමත්. ඉතින් තුවාල හොඳ කරන්නේ නැතුව අනිත් දේවල් කිරීමෙන් පළක් වෙන්නේ අපිට තේරෙන විදියට නෑ. අපි වෛද්‍ය විද්‍යාව ගැන මේ ප්‍රාමාණිකව නේ. තුන ඉක්මනින්ම හොඳ කරගන්නවා. ඔව්. හැමදාම නානවයි? ඔව්. හැමදාම නාන. හැමදාම බෙහෙත් දාන ආවේ පස්සේ ඉතින් දවස් දෙකක් විතර ඉඳලා ඊට පස්සේ නාන්නේ. සීනි වගේ දේවල් වැඩි බොන්නේ කන්න යන්නත් එපා. නෑ එහෙම නෑ. එක තැනම නේ ඉන්නේ. ඔව්. අර ඇඳේ ඉන්නකොට පොඩ්ඩක් එහෙම කොන්ද එහෙම රිදෙනවා දැන් අර මෙහෙම වාඩි වෙලා ඉන්නකොටත් අමාරු මට. දැන් කොන්ද ටික ටික රිදෙනවා. කොන්ද රිදෙන වෙනසක් තියනවද? කොන්ද රිදෙනවා දැන්. වෙනසක් කියන්නේ දැනෙනවා ඒක. දැනෙනවා. කොන්ද රිදෙන එක දැනෙනවා. දැන් මෙහෙම වාඩි වෙලා ඉන්නකොට කොන්ද රිදෙනවා කියලා දැනෙනවා මට. ඒක ගන්න කොටක් දැනනවා. ඔව්. ගහන කොටක් දැනෙනවා. මුලදී නෑනේ එහෙම. නෑ නෑ. ඉතින් සම්පූර්ණ ඉර වැටලා තිබුණේ. ඔව්. මෙහෙ අපි දැනුත් නෑ දැන් ටික ටික එහෙම දැනෙනවා. අර බඩ එහෙම තද වෙන ගතියක් තියෙනවා. මම ඒක ඇහුවේ මුත්‍ර බටේ මාරු කරනකොට. තාම මුත්‍ර බර දැනෙන්නේ නැති හින්දා කිව්වේ බඩ ඒක බය වෙන්න දෙයක් නැහැ කිව්වා. මුත්‍ර බර දැනෙන්නේ නෑ තාම. තාම නෑ. නිකම්ම යනවා. ඔව්. ඒකත් ඉතින් කාලයක් යන වැඩක්. ඔව්. හැදෙන්නේ නේ. ඔව්. ඒ කියන්නේ මේ තාම ස්නායු හරියට නායවල ගින්නේ තාම. හරියන්නේ නැහැ. ඒ නිසා තමයි යට මේ වෙන්නේ නැත්තේ සංවේදී වෙන්නේ නැත්තේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාලට දැනෙන්නේ නැහැ නිකම්ම බටෙන් යනවා.
බටේ ගලවපු වෙලාවට දැනීමක් තියෙනවද? අර ඒ වෙලාවට නෑ මොකුත් දැනීමක් නෑ. නෑ. මේක මේ මොනවත් දැනීමක් තියෙනවද මේ මේකට ඒත් නෑ. නෑ. තාම ස්නායු වල වැඩිමක් වෙලා නැහැ. නෑ. කාලයක් යනවා ඉතින් ඕක. ඕක. දැන් වාගේ තුවාලේ හොඳ කරගෙන ඒ පැත්තට යන්න පුළුවන් ද මේ මහත්තුරුන්ගේ උනන්දු උත්සාහය තියෙනනේ. ඒකත් අරගෙන. ඕක ඉක්මනින් එතකොට කොට එන්නම් පුළුවන්. ඒක කොල්ලෙක් නේද ඉන්නේ? අවුරුදු කීයේ දැන් එන්නේ? 20යි. අවුරුදු 20කදී මේ තරුණයෙක්ින්ද තමයි අත්‍තරම අපි මේ උත්සාහ කරන්නේ මෙයාගේ ජීවිතේ බේරගන්න. දැන් මාස 3කට ඉස්සර වෙනකොට මෙයා මෙතනමයි හිටියේ. කිසිම මේ එකක් නෑ. මෙහෙම හිටගෙනවත් ඉන්න බෑ. මොළේ මිනිස්සුන්ගේ ඒ හැටිනේ. ඒ කියන්නේ මාස දැන් 11ක් විතර වෙනවා. 11ක් වෙනකන් තාම මෙතන. ආර්ථික මහත්තයා බෙහෙත් කර හින්දා තමයි හොමවල් ටිකක් දෙන්නේ කියලා වාඩි නැත්තම් වාඩි වෙන්නවත් බැරුව හිටියේ. මොකද? මහත්තයා බෙහෙත් කර හින්දා තමයි කොහොමවත් වාඩිලා කියලා නැත්තම් පැත්තටම හිටියේ. චුට්ටක් හැරෙන්න යන්තම් හැකි ඔහොම වාඩිලවත් ඉන්න බැරුව හිටියේ. දැන් නම් දෙයින් කියලා වාඩිලේට කකුලේ තනියෙන් සාරු මෙහෙම මාරු කරගන්න පුළුවන්. මේක මේ කට්ටිය දැන් ආර්ථික අපහසුතාවය නිසානේ මේව වැඩියත් මගහැරෙන්නේ. ඔව්. ගොඩක් දුරට ඒක. නෑ අපිට පුළුවන් හැම අවස්ථාවකදී මේ වෙනුවෙන් අවශ්‍ය දේවල් අපි කරා මාස 3 අපිට ලැබිච්ච මේ කියන්නේ අපිට මේ දරුවා හමු වෙච්ච මොහොතේ ඉඳලා අපි යම් කරන්න පුළුවන් උපරිම දේවල් ටික කරා. හැබැයි මේක මෙයාලා කිව්වෙත් තුවාලේ හොඳයි එහෙම ගැටලුවක් නෑ කියලා. දැන් ඊට පස්සේ මං වැලිකම ගිහිල්ලා මේ සිංහල වෙද මහත්තයා එක්ක බලනකොට තමයි මේකේ බරපතලකම තේරුනේ. මොකද මෙයාලා කියපු ඒවා කිසි සත්‍යතාවයක් නෑ කියලා. අපිට මෙයාලා කියන ඒවායි විශ්වාසයක් නැහැ පැහැදිලිවම. අපිට අවශ්‍ය වෙන්නේ මේක නිරන්තරයෙන් බෙහෙත් ටික දාලා මෙයාසුව වීම විතරයි. මේ කියන දේවල් ඇත්තටම අපිට මේ එකක් නැහැ. අපිත් විශ්වාස කරන් හිටියේ ඇත්තටම මේ තුවාල හොඳයි. අපිට එහෙම සතුටක් තිබ්බේ. නමුත් මේ දේවල් එහෙම වෙලා නැහැ. අපි බලන්නේ පළවෙනුවෙන් දැන් තුවාලේ හොඳ කරගන්න තැන. මේ තුවාලේ හොඳ වීමෙන් තමයි ඔයාගේ ස්නායු දැන් යන්න විදියකුත් නැහැනේ ඔයා යට මෙයාට. ලොක් මෙහෙම දෙපැත්තට වෙන් වෙලා. ඔයා දෙන්න බෑ ඉතින් ඒක. වාලේ කොට වෙලා හැම උඩින් ගිහිල්ලා ඒ වගේ වැඩ කරනවා. කාලයක් යනකොට දැන් ඔහොම ගිහලා ඔක ඉක්මනින්ම හොඳ කරගත්තොත් සම්පූර්ණ එක දැනගෙන ඉන්නවනේ. ඕක ඉතින් හරියටම කොඳු වැටේනේ තියෙන්නේ අරක. ඒ දාන තනක් නේ ඒක. ඔබතුමාට ඇත්තටම මේ ගැන අපිට විශ්වාසයක් තියෙනවද මෙයාව අපිට මෙහෙම දැන් තුවාලේ ගොඩ වුණත් තුවාලේ හොඳ වුණු එකම මෙයාගේ මේ කකුල් වල තියෙන දේවලුයි කොන්දේ දැන් ඒ පණ නැතිවීමයි ස්නායු ડોක්ටර් කෙනෙකුට මේව කළා ඒ අංශයට යන්න ඕන. ඊට පස්සේ ඒ දැන් මේ මාතරින් ඉන්න මැඩම් කෙනෙක් එවන්නුත් හොඳයි. ඒ මැඩම් ගොඩාක් දුරට මේ වගේ කට්ටිය අරගෙන මේ සම්පූර්ණ පුල් ප්‍රතිකාරයක් දෙනවා. උපරිම කොට දාන්න බලනවා. ඔව්. පළවෙනි මේ දේ තමයි තුවාල තුන හොඳ කරගන්න ඕන. ඒ තුන හොඳ කරගත්තොත් තමයි ඒ ටික කරගන්න පුළුවන්. මෙයා ගොඩ ගන්න පුළුවන් බොහෝ දුරට හැබැයි සෑහෙන වියදමක් දරන්න වෙනවා. ඒ කියන්නේ මෙයා දැන් වාට්ටුවක ඉන්නකොට කවුරු හරි සාත්තුකාරයෙක් දාන්න බෑ. ඒ වාට්ටු සේවකයෝගේ අතින් මෙයාගේ වැඩ එකක් දෙකක් කරනකොට මෙයාට කන්න බොන්න ලැප් එකට කියන්නේ ඒව වැඩ ටික තියෙනවනේ. අන්න ඒ ටික තමයි කියන්නේ මූලිකව කරෙන්න ඕන. එතකොට මෙයා ගොඩ එන්න පුළුවන්. ඒ ඔබතුමා කියන්නේ මේක දවසක් කර දවසක් බෙහෙත් දාලා තුවාලේ හොඳ කරන්න බෑ කියලා. පුළුවන්. ඒ තුවාලේ හොඳ වුණාට පස්සේ දැන් මෙයා නැගිටින්න බැරි ප්‍රශ්නේ. හරි. ඒ ටික ස්නායු ડોක්ටර් කෙනෙකුට පෙන්නලා ඒ මාර්ගෙන් යන්න ඕන. හරි. අපි එහෙනම් පළවෙනිම කරමු මේ ප්‍රතිකාර ටික. ඒ කියන්නේ දවසක් කර දවසක් මහත්ය අපිට මේ වැඩේ කරන්න උත්සාහ කරනවා අපි පැහැදිලිවම. දැන් මේ අවුරුදු මාස 3ක් තිස්සේ අපි මෙයාව මෙච්චර නඩත්තු කරා. දැන් ටීවී දකුණ මාධ්‍යත් එක්ක බැඳිච්ච හදවත් තියෙන මිනිස්සු තමයි මෙයාව මෙතනට අද අරන් ආවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ අය කියන්නේ හැමතිස්සෙම මේකට උදව් කරන්න කියලා. අපි යෝජනා කරා මොකද්ද කරන්න කියලා. මෙයාලා කියන දේ අහන්නේ, හරහා පිටිය යන්න කිව්වට කරන්නේ. ඉතින් ඇත්ත උත්තරේ ඒක. සතියක් විතර ඇත්තටම කරාපිටියේ රෝහලේ නතර වෙලා හිටියනම් මෙයාට ඇත්තටම යම් ප්‍රගතියක් ගන්න තිබුණා. පුළුවන්. පැහැදිලිවම. ඒ හැමංශෙටම යොදනවා. හැමංශෙට යොදනවා. මෙයා හරියට පරීක්ෂණ වලට යොදවනවා. ඉතින් මෙයාලා කිසි දෙයක් ඒ කරේ නැහැ. මෙයාලා එක දේවල් කතා කරේ යන්න බැරි ඇඳිරි නීතිය කියනවා, අරව කියනවා, මේව කියනවා. ඉතින් අපි මේ ඇත්තටම ටීවී දකුණත් එක්ක ඉන්න මිනිස්සුන්ගේ සහ අපිට තිබිනා හැඟීමක් මොකද අපිට නිින්ද යන්නේ නැහැ මෙයාව මෙහෙම තැනක දාලා ඉන්නකො. වගේ කපීමකින් ඉතින් ඇවිල්ලා මේ ටික හොයලා බලන්නේ නැහැ නේද මේ කවුරුවත් කරන්නේ නැති දේවල් මේ කරන්නේ.
සමාජයේ පැත්තකට දාලා දැන් මේ ගහේ නග්ගපු මිනිස්සුවත් අද නැහැනේ. නෑ නෑ ඒකනේ ප්‍රශ්නේ. හා අපේ යාළුවෙක්වත් නෙමෙයි හිතවතෙක්වත් නෙමෙයි ඥාතියෙක්වත් නෙමෙයි. හැබැයි මිනිස්සු විදියට අපි උත්සාහ කරන මේ වගේ තරුණයෝ මේ වගේ අහිංසක දරුණයන්ට අපිට ජීවිතේ දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි උත්සාහ කරන්නේ. ඇත්තම දැන් අද මං එනකොට මෙයා කතා කරා මේ දැලක් නැහැ එහෙම කියලා නේද? හරිද? ඉතින් මේ අද වෙනකොට කවුරුත් මෙයාට එහෙම ප්‍රතිකාර මේව කරන්නේ නැහැ කවුරුත්. හැබැයි මං කියන දේවලුත් කරෙත් නැහැ. අපි කියන දේවල්. හැබැයි අවසානයේ උත්තරයකුත් නැහැ මෙයාලට. මේක තමයි දෛවීය සරදම. කතා මම මේ කියලා තියෙනවා මේ ඔක්කොම පිරිසිදු කරගෙන මේ බලන්නකො මෙතන පොල් දාලා සෙරෙප්පු දාලා රයිට්. ඉතින් කොහොමද පුතා මෙතන තුවාලයක් හොඳ වෙයි? ඩෙටෝල් ටිකක් එහෙම ඉන්නවා. ඉහිලා පොඩ්ඩක් මේක අම්මා ගෙදරනේ ඉන්නේ. මම මේ තරහට කියන්නේ මගේ ලේ පුච්චගෙන අපි මේ කතා කරන්නේ ආදරේ නිසා. මේකට ගෙනල්ලා මේ රෙදි අරව මේව ගෙනල්ලා මේ තියන්නේ. මෙයාගේ රෙදි ඔක්කොම. ඔව්. ඒව පොඩ්ඩක් බෙස්ට් හැම මේ පිහිදාන රෙදි කෑලි හැම මෙයාගේ මම අපි බලන්නම් කබඩ් එකක් කරන් දෙන්න. ටීවී දකුණ දාරබන බොහෝ මිනිස්සු ඇත්තට මේකට තියන්න ඕනේ කියලා මේ රෝද පුටුවෙම තමයි යාගේ රෙදි නවලා තියන්නේ. නවන්නුනේ නැහැ මෙයා. මේ බෑග් කාගේ දම්මා? මේ බෑග් එක මෙයාගේ රෙදි තියෙන්නේ. එයාගේ රෙදි. මෙයා මේ වගේවත් අඳිනවද මේ? ගවුම් එහෙමද? එහෙමද? මේ කාමර දෙක විතරේ තියෙන්නේ. ඔය තුවාලේ අර පණුව ඔය තියෙන්නේ දෙක පාර. ඒ කොඳුයට ඇතුලේද? කොන්දේකේ තමයි යාවේ පණුවේ. එතකොට ඒ කඹුරු ගමේ ඉන්නකොටද මාතර ඉන්නකොටද ඒක ගෙදර ඉන්නකොට. ගෙදර ඉන්නකොට නේ. අර පැම්පස් ඇඳනේ කාලේ අම්මා. ඔව්. ඊට පස්සේ තමයි මේ තුවාල ආවේ. එතකොට ගොඩක් හිටිය පණුවනේ. නෑ. ඉතින් හිටියේ සාමාන්‍ය කාන්තාවට අග්ගාලා අරන් සාමාන්‍ය ගානේ හිටියේ. ඊට පස්සේ තමයි අර තුවාලේ වැඩි වීම උනේ. ඔව්. ඒ පණුවෙන් දිල්ලෙන්නේ. ඔව් ටර්පන්ටයින් දැම්ම ඒකෙන් තමයි පොඩ්ඩක් මේ වුනේ ඊට. ඒක තමයි. ටර්පන්ටයින් දැම්ම මේ පණුව නිසා. ඔව් පණුව නිසා ටර්පන්ටයින් කරන්න. ඔපරේෂන් කරා. ඔව්. ඔපරේෂන් කරලා අයින් කර සුද්ධ කරා. සම්පූර්ණ සුද්ධ කරානේ. ඒක. තාන පිටියේ මාතරේ පිටා. ඊට පස්සේ තමයි කඹුරු ගමුවට ගියේ. මාතරින් කඹුරු ගමුව. කරාපිටියේ ඉඳලා ටිකට් කපලා මාතරට එව්වා. මාතර හිටියා මම කරාපිටියේ ඔපරේෂන් කරේ. මෙහෙන් බෑ කියලා කරාපිටියේ ඕනේ කරාපිටියේ ඔපරේෂන් කළා. කරාපිටියේ දවස් 14ක් ඉඳලා ඊට පස්සේ තමයි මාතරට එව්වා. මාතර හිටියේ දවස් 3ක් ඉස්පිරිතාලේ. ඊට පස්සේ තමයි මේ එකංගී කඹුරු ගම. උන් එකත් එන්නේ හදිසියෙන් බලන්න. එනවනේ. මේ ඊටයිල ගිය කට්ටිය අර පල්ලෙහා අයියලා ඊටයිල ගිය හංගා ඉන්න කියලා. උදව් කරනවද? නෑ අයියලා කිව්වා බලන්නම් කියලා අර මහත්තයා කෙනෙක් ඉන්නවා කියලා. එයාට පියලා බලන්නම් කිව්වා. මොකක්යි කරලා දෙන්න. අර නන්දගෙන් අර දැන් පල්ලෙහා ගෙදර නන්දගේ තුවාලෙට කුඩු එකනේ අර ගෙනත් දානවා. අර පල්ලෙහා සාගර. සාගර අයියට කියලා තිබ්බ ගෙනත් දෙන්නයි කියලා. සාගර අයියට වෙලාවක් නැහැලු ගේන්න. අර එයයි වැඩ හින්දා. සාගර අයිය ඉතින් ගෙනත් දෙන්නම් කියලා කිව්වා. එන්නේ ස්ප්‍රේ එක. ස්ප්‍රේ එක තමයි හොඳ. ස්ප්‍රේ එකට දැම්මත් උඩ එන්න පුළුවන් ඒක. ස්ප්‍රේ එකක් ගෙනත් දෙන්නම් කියලා සාගර අයිය කිව්වා මට මේ මෙහෙමයි ඉතින් ගෙනත් දෙන්නම් කිව්වට කාලයක් ගියාම ඔක වැඩක් නෑ. අනිවාර්යෙන් අපිට කියන්න මේ ප්‍රතිකාර කරන්න ඕන දේවල් ටික. ඔබතුමාට තමයි ඇත්තටම අපිට කියන්නේ විශ්වාසය තියෙන ඔබතුමා සම්බන්ධව විතරයි. එහෙම නැතුව මෙයාලා ගැන අපිට මේ කියන දේවල් අදාළ නැහැ. මේක ඉතින් ඉක්මනින්ම අර ගොඩ එන්න ඕන නම් ඒ අර ස්ප්‍රේ එක තමයි අවශ්‍ය. ස්ප්‍රේ එක අවශ්‍යයි. එතකොට අර මුදල වැඩි, ගාණ වැඩි. ඉක්මනින් ගොඩ එන්න පුළුවන්. නැතුව මේ ස්පිරිතාලේ ගානේ ගිහිල්ලා ඉතින් නිතරම ගිහිල්ලා ඔක මේ වෙනකොට දවස ගාන එන්න වැඩි වෙනවා ඔක. දවස් 3කට සැරයක් යන්නේ. ඒක තමයි අර ස්ප්‍රේ එක ගැහුවනම් ඔයාලට සාමාන්‍ය මාසෙන් විතර කොට එන්න පුළුවන්. දවස් 2කට සැරයක් ගැහුවත් ඇති ස්ප්‍රේ එක. දවස ගානේ බලමු අපි. ඊට පස්සේ දවස ගානේ බලලා දවස් 2ක් වගේ හොඳ වෙන්න යනකොට දවස් 2ක් වගේ වෙනවා. දවස් 2කට සැරයක් ගහමු. පුළුවන් ඉතින් ඒ ටික මේ මහත්තයට ගිහිල්ලා ගෙනන ගත්තොත් ඔය ප්‍රාස්ට්‍රැල්ජික් එකක් තියෙනව නෑ? නෑ. ප්‍රාස්ට්‍රැල්ජික් කියන්නේ
එහෙනම් කමන්නේ. අපි එන ඉක්මනට වැඩේ බෑලා මේව කරමු මහත්තයලත් එක්ක එකතු වෙලා. මේ ටික අම්මා ඔක්කොම අයින් කරන්න ඕන. හරිද? මම එන දවසට සියල්ල මේක පිරිසිදු කරලා තියෙනවා. මං කොයි වෙලාවෙ හරි එනවා. ආයේ එනකොට මේ සියල්ල මේ ඔක්කොම අයින් කරලා තියන්න ඕන. අනවශ්‍ය දේ කිසි දෙයක් තියන්න බෑ මේ. ඔක දාන්න හැකි බෑනේ. හැම දෙයක්ම මේ මෙතනින් රෙදි කෑල්ලක් දාලා තියන්න ඕන. මේ මෙතකොට මේක මේ පිරිසිදුව තියෙන්න නැත්නම් මේ රෝගියට හරියන්නේ නැහැ. ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට ඔබ දන්නවා ඇති මේ දරුවාගේ ගැන ඇත්තටම. අපි මීට පෙර ඇත්තටම වැලිගම් ප්‍රදේශයට ගියා මේ දරුවාගේ මේ සිංහල වෛද්‍ය ප්‍රතිකාර කරන ස්ථානයට. ඉතින් ගියාට පස්සේ අපි දැක්ක දේ තමයි ඇත්තටම තුවාල ඇත්තටම හොඳ වෙලා නැහැ. තුවාල 3ක් විතර තියෙනවා ඊටාම නරක තත්ත්වේවා. ඉතින් අපි එහිදී මොහොන්ට යෝජනා කරේ සියලුම අපි මුදල් දුන්න ඇත්තටම ටීවී දකුණත් එක්ක බැඳලා ඉන්න හදවත් තියෙන මිනිස්සු ඇත්තටම මේ දරුවා වෙනුවෙන් උදව් කරා. මල්ලි ගිහිල්ලා මේ දරුවා වෙනුවෙන් ජීවිතය දෙන්න කියන කාරණේ තමයි උන් ඉල්ලුවේ. ඒ හැම උදව් උපකාරයක්ම මේ දරුවා වෙනුවෙන් අපි කරා. මේ හැම අතන ගත්තොත් අර සියලුම දේවල් විශේෂයෙන්ම සියලුම සිංහලයේ වෙදකමට අදාළ වෙච්ච මෙයාලා දිගු කාලයක් තිස්සේ නොගත්තු බෙහෙත් සියල්ල අරන් දුන්නා ඇත්තටම අපි. ඉතින් මේ හැම දෙයක්ම කරලා අපි යෝජනා කරපු දේ තමයි කරාපිටි ශික්ෂණ රෝහලට ඇතුළත් කරන්න මේකට තියෙන එකම විසඳුම ඉක්මනින්ම මේ තුවාල කීපය සනීප කරගත යුතුයි. මොකද සිංහල ප්‍රතිකාරයන් වලට යන්නට මත්තෙන්. ඉතින් නමුත් මෙයාලා අතර මේ කිසි දෙයක් සිදු කරේ නැහැ. ඉතින් අපි ඇත්තටම කනගාටු වෙනවා. මොකද මාස 3කට වැඩි කාලයක් මේ දරුවාගේ ජීවිතේ අපි යහපත් තත්ත්වය දක්වා පත් කරා. ඉතින් ඇත්තටම අපේ ප්‍රේක්ෂකයෝ ඇත්තට අපිට පුණ්‍යානුමෝදනා කරා ටීවී දකුණ හින්දා තමයි මේ දරුවා අද මෙතන මේ විදිහට ඉන්නේ. නැත්තම් ඇත්තටම මොහුගේ ජීවිතය අද නැහැ. නමුත් අපි මේ හැම දෙයක් එක්කම මොහොන්ට අපි දැඩිව කිව්ව කාරණේ. නමුත් මොහොන් පිළිගත්තේ නැහැ. හැබැයි මොහොන් කතා කරෙත් නැහැ. අපිට නැවත කතා මං මේ දේවල් කරන්න බැරි නම් කතා කරන්නත් එපා කියලා. හැබැයි මේ සියල්ල අපි කරේ මොහුගේ ජීවිතයේ තියෙන ආදරය නිසා. මේ දරුවට තියෙන ආදරය නිසා. මොහුට අද්දරම අම්මයි තාත්තයි දෙන්නම නැහැ. සංසාරේ ජීවිතේ තනි වෙච්ච තරුණයෙක් වෙන්නේ ජීවිතේ දෙන්න ඕන කියන අරමුණ ඇතුලේ තමයි අපි මේ වැඩ කටයුතු ඔක්කොම සිදු කරේ. හැබැයි මට රෑ 11:00 විතර දුරකථන ඇමතුමක් එනවා ලෙබනන් රාජ්‍යයේ ඉඳලා. අම්මා කෙනෙක් කතා කරලා කියනවා වඳින්නම් කොහොම හරි ගිහිල්ලා මේ දරුවා සනීප කරන්න කියලා. ඇත්තටම ටීවී දකුණත් එක්ක බැඳිච්ච හදවතේ සංවේදීකම මිනිසුන්ගේ දුක තේරෙන මිනිස්සු නිරන්තරයෙන් අපිට කතා කරා. විශේෂයෙන්ම ඩුබායි රාජ්‍යයේ ඊට පස්සේ ලෙබනනය ඊට පස්සේ ඉතාලියේ තව මිස් කෙනෙක් කතා කරලා කිව්වා මට ෆ්ලයිට් තියෙනවා මං ඇවිල්ලා මේ දරුවා සුව කරනවා කියලා. මේ ඒ තරම් මිනිස්සු අතහැරලා ගියත් හැබැයි මිනිස්සු ඉන්නවා දුක වෙනුවෙන් පිහිට වෙන මිනිස්සු හදවත් තියෙන මිනිස්සු. ඒ නිසා තමයි අද මේ හැම දෙයක එකම අපි හිතන්නේ ටීවී දකුණත් එක්ක බැඳිච්ච මිනිසුන්ගේ ප්‍රකාශනය ඒට සාධාරණත්වය ඉෂ්ට කිරීම තමයි හැම විටම අපි උත්සාහ කරන්නේ. අපි හැම විටම උත්සාහ ගත්තෙත් අපිට ඇත්තටම රැයට නිින්ද යන්නේත් නැහැ. මොහු අපි ජීවත් කරපු දරුණෙක්. ඇත්තට මොහුගේ ජීවිතේ යම් ආකාරයක අපි උපරිම උත්සාහ ගත්තා. මොහුගේ ජීවිතේ ජීවත් කරන්න. ඉතින් ඔබට අද දැනෙන දේ මොකද්ද පුතා? දැන් හිතියට වඩා දැන් එහෙම කොන්ද එහෙම රිදෙනවා. මෙහෙම වාඩිලා ඉන්නකොට දැන් කොන්ද එහෙම මේ හරිය එහෙම දැන් රිදෙනවා. අර හිටපු ගමන් කකුල් එහෙම මේ කකුල උස්සන්න පුළුවන් මට මෙහෙම උස්සලා උඩට ගන්න පුළුවන්. මේක තමයි පොඩ්ඩක් එහෙම බැරි. අර පුටුවට එහෙම වාඩිලා ඉන්නකොට පුටුවට උස්සලා එහෙම ගන්න පුළුවන් කකුල්. ඔව් ඇත්තටම අද දිනේදීත් අපි මාතර රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ කෙනෙක් අපි උත්සාහ කරා. අපි හිතනවා මේ දරුවා සුව කරන්න ඕන නම් අපි නැවත කල්පනා කරනවා මෙයාට කොහොමද සුව කරන්න ඕන කියන කාරණේ. ඒදී අපි උත්සාහ ගත්තේ මේ ගම්මානේ අවට මාතර රෝහලේ වැඩ කරන හෙද නිලධාරියෙක් දිනපතා අපි කියන්නේ දිනයක් හැර දිනයක් ප්‍රතිකාර කරන විදිහට විශේෂම තුවාල වලට බෙහෙත් දාන විදිහට අපි මූලික විදිහට කටයුතු කරන්න අපි සාකච්ඡා කරගත්තා. ඉන්න අනතුරුව මේ තුවාල ටික සුව වූ සැනින් මේ ස්නායු සම්බන්ධව මාතර රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍යවරියකට පෙන්වීම සඳහා අපි සාකච්ඡා කරා. ඉතින් එවැනි විද්‍යාත්මක වැඩක් එක තමයි මේක ගොඩ දාන්න ඕනේ. ඇත්තටම හැම මිනිස්සුම අතහැරලා දාන යන මොහොතේ හැබැයි අපි අතහැරලා දාලා යන්නේ
හැබැයි අපි හැම විටම උත්සාහ ගත්තේ අපේ තියෙන ආදරය ප්‍රකාශ කිරීම මිස වෙන වෛරීය චේතනාවක් නෙමෙයි. හැම විටම උත්සාහ ගත්තේ මොවුන් හැදේද කියලා අපි කාලයක් බලාගෙන හිටියා. මොවුන්ට අපි මොවුන් අපිට කතා කරයිද කියලා අපි හිතාගෙන. හැබැයි මොවුන් එහෙම කතා කරේ නැහැ. මම කතා කරා. කතා කළා කොහොමද සුව දුක් එහෙම විමසුවා. මොකද්ද අපිට අනිත් කට්ටිය ඇත්තටම අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ මේ දරුවගේ ජීවිතේ බේරා ගන්න ඒ ඇත්ත උත්සාහය. මොකද තරුණයෙක් අවුරුදු 20ක් වගේ කාලයක් තියෙන ඔහුට ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතේට යම් ආකාරයක ජීවිතය දෙන්න පුළුවන් නම් මිනිස්සු විදියට ඒක තමයි වෙන්න ඕන. අපි හැබැයි අද අපි කල්පනා කරපු දේ දෙක නම් මෙයා මේ දරුවා නෙමෙයි අනිත් අය කියන දේවල් ගැන අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද ප්‍රායෝගිකව මේ කියන දේවල් දුප්පත් මිනිසුන්ගේ අන්නේම ප්‍රශ්න අපි දකිනවා ප්‍රායෝගිකව මේ වැඩ කරද්දී. ප්‍රායෝගිකව කියන දේ ඇතුලේ යථාර්ථය නැහැ, ඇත්ත නැහැ. ඉතින් ඒ නිසා අපි හෙට දවසේ උත්සාහ කරනොත් මේකට අතිවිශාල මුදලක් යනවා ඇත්තටම. මේ හෙද නිලධාරියෙක් කිව්වේ මේකට සඳහා ස්ප්‍රේ සහ බෙහෙත් සහ ඌට වියදම් මේ සියල්ල සඳහා අතිවිශාල මුදලක් යනවා. හැබැයි අතින් ගියත් මොන දේ වුණත් අපි උත්සාහ කරන පුළුවන් තියෙන රේඛාව ඇතුලේ කෙසේ හෝ මේ දේවල් කරන්න. මොන දේවල් තුබ්බත් අපි හිතන මිනිසුන්ගේ ජීවිතය කියන එක අතිශයින් වැදගත්. ඉතින් අපිත් එක්ක බැඳෙන ටීවී දකුණත් එක්ක රැඳෙන ප්‍රේක්ෂකයන්ට අපි කියන්නේ කෙසේ හෝ අපි මේ දේ කරමු. අපි අතහැරලා ගියේ නෑ. මොකද අතහැරලා යන්න තැනට මේව පත් කරෙත් මෙයාලම තමයි. ඒ නිසා අපි හැම විටම එහෙම වුණත් අපි ආදරය කරනවා මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා තමයි අද දිනේත් අපි එනකොට මේ දරුවා මට කතා කරා නේද? කතා කළා මොකද කිව්වේ මට? දැලක් ගන්න. ඔව් දැලක් ගන්න. හැබැයි මෙයාලගේ ඒ දේවල් අපි කියන දේවල් කරන්නේ නැහැ. හැබැයි මොවුන්ට ආර්ථික වශයෙන් මේවා තියෙනවා. හැබැයි ආයි නැවත අපි හොයාගෙන එනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් අපි ඉල්ලන්නේ අපි බලමු අපේ තියෙන ශක්තිය ධෛර්යය අපේ අදිෂ්ඨානය ඇතුලේ කෙසේ හෝ මේ දේ කරන්න. අතර මොහොත කිසිම හවුහරණක් නැති කෙනෙක්. ඔබට දැනෙන්නේ කොහොමද? දැන් ඇත්තටම අර සිංහල ප්‍රතිකාර අකපුතා ගන්නකො අර මේවා. මේ ගත්තා මේ සිංහල ප්‍රතිකාරට අදාළ සියලුම බෙහෙත් ටික අපි අරන් දුන්නා. මේ හැම දෙයක් මේක අතිශාල මුදල් මේවා ඇත්තටම. මේ හැම දෙයක්ම කරේ මොහුගේ ජීවිතේ බේර ගන්න. අපි සාධාරණත්වයේ යථාර්ථවාදීව මේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙනවා. ඇත්තටම මේවා හරිය කටොක්ව අමාරු දේවල්. හැබැයි ඒ වුණත් මිනිස්සු විදියට අපි කරන්න ඕන දේවල් කියලා විශ්වාස කරන්නේ ඒකයි. AC කාමරවල BMW වලින් ගමන් කරන අතිශයින්ම අපිට පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි පොළොවේ ඉන්න මිනිසුන්ට ආදරය කළා ඒ ජීවිතයත් එක්ක ජීවත් වෙලා ඒ මිනිසුන්ට සතුට කියන කඳලු මිනිස්සු ඇතුලෙන් ගෙනෙන්න පුළුවන් නම් ඒක තමයි මිනිස්සු ලබන සතුට. ඒ නිසා තමයි හැම විටම අපි උත්සාහ කරන්නේ හැම අභියෝගෙදිම අදිෂ්ඨානය, සාධාරණත්වය, විශ්වාසය කියන දේවල් ඇතුලේ වැඩ කරන්න. ඉතින් ඒ නිසා අපි පළවෙනි උත්සාහ කරනවා මේ ඉංග්‍රීසි මේ තුවාල ටික කෙසේ හෝ සනීප කරන්න. ඔබට අද කියන්න තියෙන්නේ මොකද්ද ප්‍රේක්ෂකයන්ට? ඔබට ගොඩක් ආදරේ මගේ ඉන්න ප්‍රේක්ෂකයෝ ටීවී දකුණත් එක්ක බැඳිච්ච රැඳිච්ච මිනිස්සු නිසා තමයි අද ඔබ මෙතන ඉන්නේ. ඒක ඔබත් කියනවා. ඔබට කොහොමද හිතෙන්නේ දැන්? ඔබට මොකද්ද මේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේවා? කොහොමයි කකුල් දෙක බිම ගසන්නේ ඒක තමයි ඉල්ලන්නේම. කකුල් දෙක බිම ගස්සන්න. හැබැයි පුතා කකුල් දෙක බිම ගස්සනකොට ඔබෙත් ශක්තියක් තියෙන්න ඕන අවශ්‍යයි. ඔබ පිරිසුදුකම ඔබ පුංචි අම්මා නේද? පුංචි අම්මට කියලා මේක පිරිසුදු කරගන්න මැස්සෝ එන එකට මොනවා හරි තියෙනම් ඒ දේවල් අපිට කතා කර හැකි ආකාරයෙන්. තියෙන එකක් අර පාම්සියෙන් එහෙම පාම්සි වල ඉවර වෙලා ඉවුවා අර. ඔව් අර කුඩු එකක් නේද? ඔව්. නෑ අර. දියරයක් නේද ගහන එක? නෑ නෑ. ටෙස්ට් කරන මේකක් තියෙනවා ඒක රුපියල් 400 ගානක් දවස් වෙන බෝතලයක් වෙනවා නේද? නැන්දගෙන කිව්වා. පාමසියේ නෑ බැලුවා තිබ්බේ නෑ අර අරුණ පාමසියේ. ඔව්. ඒකේ තියෙනවා කිව්වේ අරුණ පාමසියේ ඉවර වෙනවා. ඔව්. දැන් මේ කොරෝනා වෛරස් රෝගයේ තත්ත්වයත් එක්ක ඇත්තන තියෙන බෙහෙත් වල මිල ගණන් අතිශයින්ම වැඩි වෙලා තියෙනවා. අනිත් භාණ්ඩවල මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වෙනි තත්ත්වයක් ඒ කියන්නේ මේ ආනයන අපනයන ආර්ථිකයේ බිඳ වැටීම නිසා කොළඹත් එක්ක සම්බන්ධතාවයක් නැති නිසා මේ වෙන විට මේ පැතිවල මාතර මේ ප්‍රදේශවල භාණ්ඩවල ලොකු හිඟයක් දක්නට ලැබෙනවා. විශේෂ ඖෂධ අනිත් භාණ්ඩ මේ සියල්ල හිස් වෙලා තියෙන්නේ. ඉතින් එවැනි ගැටලු හැම ප්‍රශ්නයක් තියෙද්දිම තමයි ඇත්තටම අපි මේ හැම අභියෝගයත් එක්කම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. ඔබගෙනුත් සාධාරණත් ඔබට නැගිටින්න නම් ඔබටත් යම් දේවල් ටිකක් ඔබ තමයි කරන්න ඕනේ.
අපිරිසිදු නම් ඒ පිරිසිදු කරගන්නව විදිය. දැන් මේක මං හිතන්නේ මේක සුද්ධ කරලා තියෙනවද කියලා. මේක තනි කරගත්තොත් දූවිලි තියෙන. පුතා මේම තියාගෙන තුවාල හොද කරන්න බැරි නිසා තමයි අපේ ප්‍රේක්ෂකෝ එකතු වෙලා මේක ඔයාගේ මේ කාමරේ අපි හදලා දීලා තියෙන්නේ. ඒවා මෙතන ඉන්න ඕන දූවිලි එහෙම අපි එනකොට ඇත්තටම මෙයාව මොනවාද ඉරටු. ඉරටු මොකද සුද්ධ කරන්නේ? විකුණන්න ගිහින්. විකුණන්න. සල්ලි නැහැ කියලා දන්න කීයක් හරි හොයාගන්න ඕනේ කියලා හිතෙනවද? නැහැ මේ අහත්ය කරලා බාප්පා ගෙනාවේ. එයයි විදි වැටරන්න කරන කවුරක් නැහැ. එඳේ ඉන්න කම්මැලි හින්දා ගිහිල්ලා සුද්ධ කරන්න එතන. සුද්ධ කරනවා. දැන් ඇත්තටම මේ අපේ ප්‍රේක්ෂකව බොහෝ විට විශ්වාස කරන්නේ මේ දරුවා අවංකව කතා කරනවා. අපි හැම විටම කැමති මිනිස්සු අවංක වෙන තරමට අපි ආදරය කරනවා වැඩි. මේ දරුවගේ තියෙන අවංකත්වය නිසාම තමයි අතරම මේ දක්වා අපේ ප්‍රේක්ෂකයෝ ටීවී දකුණත් එක හදවතින් ඉන්න මිනිස්සු උදව් කරන්නේ. මට නිරන්තරයෙන් කතා බහ කරලා මොහ ගැන කියනවා. තාම සංවේදී කතා. ඇත්තටම විශේෂයෙන්ම රත්නපුර ප්‍රදේශයේ මිස් කෙනෙක් ඒ වගේම තිස්ස මහරාණේ ප්‍රියන්ති මිස් මට මගේ මතකයේ විදියට ඕන් නිරන්තරයෙන් කතා කළ මේ දරුවා ගැන තමුන්ගේ පුතා වගේ තමුන්ගේ සහෝදරයෙක් වගේ මේ වගේ විදියට තමයි උන් ආදරය කරන්නේ. හැබැයි ඒ தත්ත්වයට ගෙනල්ලා තියෙන ටීවී දකුණ ඒ ටීවී දකුණ ඇතුලේ තමයි මේ ජයග්‍රහණ අත්කලා දෙන්නේ. හෙට දවසේ අපි ඉල්ලන්නේ ඔබට මේ කටයුතු ටික අපිට ඉෂ්ට කරලා දෙන්න. අපිට එච්චරයි අවශ්‍ය වෙන්නේ. මොකද එච්චරයි කියලා අවශ්‍ය වෙන්නේ ඔබ ඇවිදින්න පුළුවන් මිනිස්සෙක් බවට පත් වෙනේම තමයි අපේ අරමුණ. ඒක අපි කිසි දෙයක් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ. අපි මේ දේවල් කරලා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන ඔබව ශක්තිමත් කිරීම තමයි අපේ අරමුණ. ඉතින් ඒ සඳහා අපි ඉල්ලන්නේ මේ කටයුතු කරන්න. අතරම සිංහල වෙදකම් ටික පසුවට තියම මේ පළවෙනුව මේ ටික කරමු කියන යෝජනාව අපි කරන්නේ. අපිට අවසාන වරට මොකද කියන්න හිතෙන්නේ? ලොකුම පිනක් ඉතින් කරන විතරේ රටවල් වල ඉන්න මිනිසුන්ට ඒ මහතුරුන්ට ලොකුම පිනක් උතුම්ම පිනක් ඇත්තටම. එහෙම මීට කලින් කවුරුවක්වත් උදව් කරලා නැහැ. මහත්තයලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ කොහොම හරි ආවේ 10 වෙනි සැරේ විතර වෙන්නේ නැති මට නම් හරියට 10 වෙනි සැරේට මම කියන 20 සැරේකටත් වැඩි මම මෙතනට ඇවිල්ලා. මට මතක නැහැ හරියට. ඔව්. මම හිතන්නේ 20කටත් වැඩි මම 20කටත් වැඩි වෙන්න ඕන. ඔව්. වෙන්න ඕනේ කියලා මම 20 සැරේකටත් වැඩි මට මගේ මතකයේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් මේ මම මෙයාව බෙහෙත් දාන තැන් හැම තැනටම ගිහිල්ලා තියෙනවා. හැබැයි යටටම කිඳා බහැලා ගිහින් තියෙන මේ ප්‍රශ්නේ ඔයාලගේ ඔයගේ මේ ප්‍රශ්නේ ඒින්ද අපි මේක ඇත්ත මුල සුල මුල අපි දන්නවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ දැන් ඔබට ඇත්තටම මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ තමයි ඔබ ශක්තිමත් කරලා තියෙන්නේ. ඔබ මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් හෙට දවසේ මේ ප්‍රේක්ෂකයෝ ඉල්ලන්නේ ඔබගෙන් මෙන්න මේ කටයුතු ටික ඉෂ්ට කරන්න. අපිට පුළුවන් හැකි ආකාරයෙන් අපි උදව් කරන්න සූදානම්. විශේෂයෙන්ම අපි කියන්නේ මේ දරුවාගේ වෛද්‍ය ප්‍රතිකාර පැත්ත විතරයි අපි දැන් ප්‍රධාන විදියට හිතාගෙන ඉන්නේ කරන්න. ඒ සඳහා අපිට යම් ආකාරයක පුළුවන් හැම ආකාරයෙන් උදව් කරන්න. අපි මේක ආරම්භ කරන්න කෙසේ හෝ මුදලක් හෝ පෞද්ගලිකව හරි යොදලා අපි ඉදී කරනවා. කරලා පුළුවන් හැම උත්සාහයක්ම දරනවා. මම විශ්වාස කරනවා ටීවී දකුණත් එක්ක බැඳිච්ච අය මේකට උදව් කරයි කියලා. ඔබ මේ ප්‍රේක්ෂකයන්ට මොනවද දෙන පණිවිඩය ඔබගෙන්? මේ ඉන්නකොට දැනෙනවද? දැන් අපි කතා කරන්නේ නැහැ නේද? එතකොට මොකද හිතුනේ? අතෑරලා ගියා කියලා හිතුණද? නෑ. නෑ මගේ ෆෝන් එකේ සල්ලි නෑ ඉතින් කතා කරන්න මදුවම එකේ දාන ඒ ඉවර වෙනවා ඉතින් හිටපු ගමන් කට්ටියට කතා කරනවා මම කොළඹ මෙහෙම වැඩපලේ අයියලාට කතා කරා අර කලින් වැඩ කරපු මහත්තයාට කතා කරා මම මහත්තයාට කිව්වා මහත්තයා බෙහෙත් ටිකක් බඳ ගන්න ඕන දැන් කකුල් දෙක එහෙම පොඩ්ඩක් තියෙනවා මේක මේ එහෙනම් මොකක් හරි කරලා දෙන්නේ කියලා ආය කිව්වා ඉතින් හා කියන විතරයි. ඔව් අපේ ලංකාවේ මිනිස්සු බොහෝ දුරට අපි දකින දේ තනවා හරි අනේ පව් අයියෝ කියන විතරයි. හැබැයි මිනිස්සු අපිටත් ඒක හරියම සරලයි. කමෙන්ට් එකක් දාලා අයියෝ බුදු මේ කියන්නේ එහෙම එකක් කරන්න පුළුවන්. හැබැයි මේක ප්‍රායෝගික කරන එක තමයි අතිශයම අමාරු කරන්නම ඕනම දේ. ඒක අපහසුයි. හැබැයි මිනිස්සු අපේ සිංහල මිනිස්සු බොහෝ දුරට ඒකට පොඩ්ඩක් අකමැති. හැබැයි අපි ඕන අභියෝගයක් බාර ගන්නවා බොහොම සද්භාවයෙන් විශ්වාසයෙන් මේක කිරීමේ මොම විවෘතව හදවතින්. ඒ නිසා තමයි අපි මේ දක්වා ගත්තේ. ඇත්තට ඔබට හිතෙනවද ඔය ආපු කට්ටිය එහෙම උදව් කරන්න එහෙම තත්ත්වයක ඉන්නවද කියලා? ඉන්නවා දැන් දෙන්නේ තුනේ කියලා දිනේ මට ඇවිල්ලා ඔබ සනීප වෙන තුගාලේ
එක්කන් යනවා කියලා වෑන් එකේ හැම දෙන්නම් කියලා කට්ටිය කිව්වා. දැන් ඒ කියපු කට්ටියට යමා මේ මං කියන්නේ ඒ දැන් ඔයාට දැන් අපි දැන් අතෑරලා ගිහිල්ලානේ හිටියේ. ඔව්. නේද? දැන් ඔයාට හිතුණාද එහෙම කරා කියලා? නෑ. නෑ අතෑර ගියේ කියලා හිතුවේ නැද්ද? නෑ නෑ? නෑ. ඇයි මම කතා කරේ නෑනේ? නෑ මම ඈ? මං හිතුවේ නෑ මහත්තයා අනිවාර්යෙන් එනවා කියලා මං දන්නෝ ඉතින්. ඔව් දන්නෝ. දැන් අපි කියපු දේ ඔයාලා කරේ නෑනේ. කරාපිටියේ එන්න එපයි කියලා අපේ අක්ක කෙනෙක් ඉන්නු ලේ බැංකුවේ. ඒ අක්කමයි කිව්වේ එන්න එපයි මල්ලි නවත්ත ගන්න හැයි කිව්වා. ඔව්. නේද අපි කියන කාරණේ තමයි යම් ආකාරයක වෛද්‍ය ප්‍රතිකාරයක් නිරන්තරයෙන් මේකට සිදු වෙන්න ඕන කියන එක. ඔව්. පැහැදිලිද? ඒකට හොඳම තැන තමයි දකුණු පළාතේ තියෙන හොඳම තැන තමයි කරාපිටි ශික්ෂණ. ඒකට ගිහිල්ලා ප්‍රතිකාර ලැබුවා නම් අපිට සතියක් කාලයක් තුළ මේ දේ කරා නම් ඇත්තටම යම් සුව තත්ත්වයකටපත් වෙන. දැන් මෙහෙම තියෙද්දි කොහොමද දැන් වාගේ දැන් ගත්තොත් තුවාල ඔක්කොම විවෘත වෙලා තියෙන. ඉතින් එහෙම ඇතුලේ මේ ඉන්න මැස්සෝ විශාල ප්‍රමාණයක්. හරිද? ඉතින් ඔතනට ආසාදනයට ලක් වෙනවනේ. ඉතින් කො වහලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා අපි බලමු ඔබ නිසා තමයි අපේ හදවත කියනවා ඒ නිසා අවදියෙන් තමයි අත්‍තරම මේ දරුවා වෙනුවෙන් අද දිනේ අපි මේ බලමු අපි හෙට දිනේ ක්‍රමානුකූලව මේ දරුවා ඉස්සරහට ගන්න. හැබැයි අපි මේ ගෙදර කියන අයගේ දේවල් අපි ඇත්තටම විශ්වාස කරන්නේ අපි මේ ප්‍රතිකාර කරන අයත් එක්ක තමයි අපි සම්බන්ධය තියෙන්නේ. ඒ හැතුලේ අපි බලමු මේ දරුවාගේ ජීවිතේ කෙසේ හෝ ඉදිරියට ගන්න කියන කාරණේ. ටීවී දකුණත් එක්ක අද දිනේදීත් රැඳී සිටියට බොහොම ස්තුතියි. ඔබට හැකි මේ දරුවට ආදරය කරන ප්‍රේක්ෂකයන් අපි ඉල්ලා සිටින්නේ කෙසේ හෝ අපි මේවා ආරක්ෂා කරමු. ඒ සඳහා ආධාර උපකාර අපිට ලබා දෙන්න. අපි ඒ හරහා ක්‍රමානුකූලව මෙයාව ගොඩ ගමුයි කියන අදහස ඇතුව අදට සමුගන්නවා. බොහොම ස්තුතියි ටීවී දකුණත් එක්ක හදවතින් ජීවිතයෙන් රැඳී සිටින ප්‍රේක්ෂකයන්ට.